ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේද වලින් විෂය නිර්දේශයේ වැදගත්ම පාඩම් ඒකකයක් වන මානව සම්පත් කළමනාකරණය කියන විෂය ඒකකය ආරම්භ කළා. ඉතින් අපි පුළුල් හඳුන්වා දීමක් කළා. මානව සම්පත් කළමනාකරණයේ සෙසු කළමනාකරණ ශිල්ප ක්‍රම වලට වඩා වටිනා මෙහෙවරක් ඉෂ්ට කරනවා කියලා කිව්වා. ජීවමාන සම්පතක් එක්ක ගැටෙන විෂයක් නිසා මානව සම්පත් කළමනාකරුවෙකු මානව හිතවාදියෙක්ගේ භූමිකාවට හෝ ඒ භූමිකාවට සමීප භූමිකාවක ක්‍රියාත්මක වෙන්න ඕන හැඟීමක් අපි දුන්නා. මානව සම්පත් කළමනාකරුවෙක්ගේ තිබිය යුතු ගුණාංග අපි ගණනාවක් සාකච්ඡා කරමු. මානව සම්පත් කළමනාකරණයේ ප්‍රධාන අරමුණු අපි කිව්වා. ඒ වගේ මානව සම්පත් කළමනාකරණයේ අතිරේක අරමුණු ගැන කතා කරා. ඊළඟට ප්‍රධාන මානව සම්පත් වර්ගීකරණය අපි සාකච්ඡා කළා. ප්‍රධාන වර්ග දෙකකට බෙදුවා. සේවා යෝජකයින් සේවාදායකින් කියලා. සේවාදායකින් කොටස් දෙකකට බෙදුවා. කළමනාකරුවන් සහ කළමනාකරණ නොවන සේවකින් කියලා. ඒත් එකම සංවිධාන සතු සෙසු සම්පත් එක්ක සසදා බලද්දී මානව සම්පත කියන සම්පතේ සුවිශේෂී ලක්ෂණ අපි හඳුනා ගත්තා. ජීවමාන සම්පතක්, සංකීර්ණ හා විශ්ලේෂණය කරලා නොහැකි සම්පතක්, ඒ වගේම සිතීමට හා ප්‍රතික්‍රියා දැක්වීමට කැමති සම්පතක්, ඒ වගේම සිතීමට, හැඟීමට, දැනීමට භාජනය වෙන සම්පතක්. ඒ නිසාම නිතරම ප්‍රතික්‍රියා දක්වන්න සූදානම් වන සම්පතක්. සෙසු සම්පත් ප්‍රතික්‍රියා දක්වන්නේ නැහැ. අපිට ඕන විදිහට හසුරවන්න පුළුවන්. මෙතන ප්‍රතික්‍රියා දක්වන නිසා අපිට ඕන විදිහට හසුරුවා ගැනීම නම්‍යශීලී බව ඉතා අපහසු සම්පතක් බව අපි පැහැදිලි කරා. පුහුණු කිරීම තුළින් මානව සම්පතේ අගේ වැඩි කරගත හැකි බව අපි කිව්වා. නිරන්තරයෙන්ම දෝෂාරෝපණය නොව ප්‍රශංසාව ලබන්න කැමති සම්පතක් කියලා කිව්වා. ඒ වගේම තනිව නෙවෙයි කණ්ඩායම් ලෙස වැඩ කරන්නට වැඩි කැමැත්තක්, වැඩි නැඹුරුවක් දක්වනවා කියලා කිව්වා. වගේ අපි ප්‍රධාන ලක්ෂණ කීපයක් කතා කරා. අපි අද පාඩම් පරිච්ඡේදයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මානව සම්පත් කළමනාකරණයට අයත් ශ්‍රේතයන් නැත්තම් කාර්යයන්. මානව සම්පත් කළමනාකරණයේ ශ්‍රේතයන්. දැන් මුලින්ම කියන්න ඕන දරුවනේ මානව සම්පත් කළමනාකරණයේ ශ්‍රේතයන් මෙච්චරක් කියලා කාටවත් තීන්දුව කරන්න බෑ. ඔබ හැවුවොත් මානව සම්පත් කළමනාකරණයේ කාර්යයන් කීයද? 25 කියලා මට එහෙම කියන්න බෑ. ඔබ නම් කරලා අහනවා කර්මාන්ත ශේෂ්ත්‍රයේ ව්‍යාපාරික මානව සම්පත් කළමනාකරණ ශ්‍රේතයන් කීයද? කියන්න බෑ. කෘෂිකාර්මික ශේෂ්ත්‍රයේ නියුතු ව්‍යාපාරික මානව සම්පත් කළමනාකරණ ශ්‍රේතයන් කීයද? කියන්න බෑ. අධ්‍යාපනය හා සම්බන්ධ සේවා සපයන ව්‍යාපාරයක මානව සම්පත් කළමනාකරණ ශ්‍රේතයන් නැත්නම් මානව සම්පත් කළමනාකරුට අයත් කාර්යභාරයන් එහෙම කියන්න බෑ. ඒක ආයතනයෙන් ආයතනයට, කර්මාන්තයෙන් කර්මාන්තයට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට, රටින් රටට, කලාපයෙන් කලාපයට, කාලයෙන් කාලයට, විශේෂයෙන්ම කාලයෙන් කාලයට වෙනස් වෙනවා. කියන්න බෑ. නමුත් පොදුවේ මානව සම්පත් කළමනාකරණයට ඕනෑම තරාතිරමක ව්‍යාපාරයකට ක්‍රියාවේ යොදවන්න වෙන පොදු කාරණා ටිකක් අපිට ගොනු කරන්න පුළුවන්. ඒක තමයි අපි මේ මානව සම්පත් කළමනාකරණ ශ්‍රේතයන් කියලා 17ක් කියලා දාලා තියෙනවා. මේන් අදහස් කරන්නේ සෑම මානව සම්පත් කළමනාකරණ ක්‍රියාවලියකම සෑම මානව සම්පත් කළමනාකරුවෙකුටම ඉටු කරන්න සිදු වෙන්නේ කාර්යයන් 17ක් කියන එක නොවේ. කාර්යයන් 17ක් කියන එක නොවේ. තේරුණාද? සමහර විට මානව සම්පත් කළමනාකරණ කාර්යයන් 25ක් 30ක් වෙන්න පුළුවන්. 50ක් 60ක් වෙන්න පුළුවන්. සමහර කාර්යයන් සමහරට මානව සම්පත් කළමනාකරණට ක්‍රියාත්මක කරන්නේ ජීවිතේටම එකවරයි. ආයි ක්‍රියාත්මක කරන්න වෙන්නේ. එහෙම හිතන්නකෝ. තේරුණාද? ඒ වගේ අපි මේ කියන්නේ ඕනෑම රටක, ඕනෑම කලාපයක, ඕනෑම ස්වරූපයක ව්‍යාපාරයකට පොදු වෙච්ච ශ්‍රේතයන් විතරයි මේ තියෙන්නේ. පොදු නොවෙච්ච ශ්‍රේතයන් තව ඕනතරම් තියෙන්න පුළුවන්. ඒක හොඳට ඔළුවේ තියාගන්න. පැහැදිලිද? අපි ඇත්තටම උසස් පෙළ විෂය නිර්දේශයේ මේ පාඩමේ දිගහැරුම තමයි මේකෙන් පෙන්වුම් කරන්නේ. උසස් පෙළ විෂය නිර්දේශයේ මානව සම්පත් කළමනාකරණය කියන පාඩම් මේකකේ දිගහැරුම තමයි මේකේ තියෙන්නේ. මෙන්න මේ උපමාට්ටුකව නැත්නම් මේ මානව සම්පත් කළමනාකරණයේදී මානව සම්පත් කළමනාකරුට ඉටු කරන්න සිදුවන මෙන්න මේ කාර්යයන් ටික විස්තර කරාම තමයි අපේ මානව සම්පත් කළමනාකරණය කියන විෂය පාඩම සම්පූර්ණ වෙන්නේ. මුලින්ම
තියෙනවා. පළවෙනි එක තමයි ජොබ් ඩිසයින්. ඒ කියන්නේ රැකියා නිර්මාණය. ජොබ් ඩිසයින් කියන්නේ රැකියා නිර්මාණය කියන්නේ මානව සම්පත් කළමනාකරුට තමයි ව්‍යාපාරයක මෙහෙයුම් ක්‍රියාවලියක් තියෙනවනේ ඕනම ව්‍යාපාරයක. ඒ කියන්නේ ප්‍රධාන ව්‍යාපාර කටයුත්තක්. එක්ක නිෂ්පාදනය, එක්ක විකිණීම, එක්ක නිෂ්පාදනය කර විකිණීම, එක්ක සේවා සැපීම, එක්ක අතරමැදි සේවා සැපීම, එක්ක තරවුකාර සේවා සැපීම. තේරෙනවද? එක්ක මූල්‍ය පහසුකම් සැපීම වගේ ව්‍යාපාරයක මෙහෙයුම් ක්‍රියාවලිය. හොස්පිටල් එකක නම් රෝගීන්ට ප්‍රතිකාර කරමින් සුවපත් කිරීම. අන්නේ මෙහෙයුම් ක්‍රියාවලියට අදාළව ඉටු කරන්න වන කාර්ය සහ කාර්යභාරයන්. කාර්ය කියන්නේ මූලික කටයුත්ත. ඒ මූලික කටයුත්ත සාක්ෂාත් කරගන්න ඊට අදාළව ඉටු කළ යුතු අතිරේක ක්‍රියාකාරකම් සමූහයක් තමයි කාර්යභාරයන් නැත රාජකාරීන් කියන්නේ. අන්නේ කාර්ය සහ කාර්යභාරයන්ට අනුව තමයි රැකියා තනතුරු ඇති කරන්න වෙන්නේ. මේ රැකියා නිර්මාණය කියන්නේ එකයි. ඒ කාර්ය සහ කාර්යභාරයන් වඩා තාර්කිකව ඉටු කළ හැකි වන පරිදි වගකීම් ගොනු කරපු තනතුරු නැත්නම් රැකියාව බිහි කිරීම තමයි රැකියා නිර්මාණය. ඕක තමයි මානව සම්පත් කළමනාකරණයේ ප්‍රධානම කාර්ය වෙන්නේ. දෙවැනි එක තමයි ජොබ් ඇනලයිසිස් රැකියා විශ්ලේෂණය. රැකියා විශ්ලේෂණය. ඒ කියන්නේ විශේෂයෙන්ම යම් රැකියාවන්ට නැත්නම් තනතුරු වලට අදාළ සුදුසුකම් සහ ඒ රැකියාවට පත්වන පුද්ගලයාට ඉටු කිරීමට සිදුවන කාර්ය සහ කාර්යභාරයන් විස්තර කරන තත්ත්වය. විස්තර කර දැක්වීම. අනිවාර්යයෙන්ම රැකියාවකට පත්වීමට තනතුරක් බාර ගන්න මොන වගේ සුදුසුකම් තිබී යුතුද කියලා කලින්ම තීරණය කරලා තින්න එපා. නැත්නම් සුදුසුකම් ඇති කෙනත් බඳව ගන්නවා නැති කෙනත් බඳව ගන්නවා. ප්‍රශ්න ගොඩකට මුහුණ පාන්න වෙනවනේ. දැන් සුදුසුකම් තීරණය කරා මේ සුදුසුකම් තියෙන අය පමණක් බඳව ගත්තම ප්‍රශ්න අඩුයි. ඒ සුදුසුකම් ඇති කෙනාට පොඩි මඟ පෙන්වීමක් අනුස්ථාපන පහසුකමක් දීලා එයාගේ වැඩ ගන්න පුළුවන්. තේරුණාද? එහෙනම් එයාගේ සුදුසුකම් සහ රැකියාවට අදාළව කරන්න සිදුවන කාර්යභාරයන්. මොකද සමහර විට අපි යම් තනතුරකට යනවා. ටික කලක් වැඩ කරද්දී අපිට තව සමහරට පහළ තනතුරක් විසින් ඉටු කරන කාර්යයක් කියලා හැඟෙන දෙයක් අපිට කරන්න කියනවා. අපි ඒකට විරුද්ධව පානවා. මොකද මානව සම්පත ප්‍රතික්‍රියා දක්වන කියලා අපි ඉගෙන ගත්තානේ. ප්‍රතික්‍රියා දක්වන මම ආයෙ වැඩේ කරන්නේ නෙමෙයි. මම account assistant. මට තියෙන මේ රාජකාරිය මට බෑ ගේට් පාස් ලියන්න. ගේට් පාස් ලියන එක මගේ ඩියුටි එක නෙමෙයි. ගේට් පාස් එක ලියන එක මල්ටි ඩියුටි ක්ලාක් කෙනෙක් කරනවානේ. සාමාන්‍ය ඒ කියන්නේ ජෙන්ඩර් ක්ලාක් කෙනෙක් කරනවානේ. මෙයා account assistant නැත්නම් accounts clerk. මෙයා කියන මං ආ ගේට් පාස් ලියන්නේ නෙමෙයි. අන්න ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා රැකියාවේදී කරන්න සිදුවන මූලික වගකීම් ටික කාර්යභාරයන් ටික විස්තර කරන්න මුලින්ම. ඒක තමයි රැකියාව විශ්ලේෂණය කරන්නේ. අපි ඒක පස්සේ විස්තරාත්මකව කරමුකෝ. තුන්වෙනි එක තමයි man power planning. මිනිස් බල සැලසුම් කරන්නේ. මිනිස් බල සැලසුම් කරන්නේ. man power plan. ඒ කියන්නේ අනාගත කාල පරිච්ඡේදයක් සඳහා අවශ්‍ය සේවක අවශ්‍යතා තක්සේරු කිරීමත් ඒ අවශ්‍යතා සපුරා ගැනීමට ක්‍රියාත්මක කළ යුතු දියත් කළ යුතු උපාය මාර්ග තීරණය කිරීමේ ක්‍රියාවලිය තමයි මිනිස් බල සැලසුම් කරන කියලා කියන්නේ. ඒ කියන්නේ හැම විධිමත් ව්‍යාපාරයක්ම man power planning activities දියත් කරනවා. man power plan එකක් හදනවා. සැලැස්මක් කියන්නේ අනාගත මාර්ග සිතීමක්. අනාගතයේ අවසන් ගමනාන්තයට ඉලක්කයට ගමන් කරන්න නිවැරදිව ගමන් කරන්න මඟ පෙන්වන මාර්ග සිතීමක් හා බඳුයිනේ. එහෙනම් මිනිස් බල සැලැස්මකින් අනාගතයේදී සේවක අවශ්‍යතා පැහැදිලි කරලා දෙනවා. ඒ කියන්නේ සේවක ඉල්ලුම ඒ ඉල්ලුම සපුරාලන්න කළ යුතු උපාය මාර්ග. අඩු නම් ඒ සේවකයන්ගේ අඩුව සපුරාගත හැකි මාර්ග. වැඩි නම් ඒ වැඩි ප්‍රමාණය අතිරික්තය අඩු කරගත හැකි මාර්ගත් මොකද කරන්නේ නිර්දේශ කරනවා. ඒ මගින් අඩුත් නැති වැඩිත් නැති ප්‍රශස්ත ශ්‍රම හමුදාවක් පවත්වාගෙන යාම හැකියාව ලැබෙනවා. පැහැදිලිද? ඊළඟට දැන් ඔය මිනිස් බල සැලසුම් කරන්නේ නැති ව්‍යාපාරවල තමයි සමහරවල්ලාට සේවක සංඛ්‍යාව අඩුයි කියනවා වැඩි කියනවා. දැන් හිතන්න සමහර
දිස්ත්‍රික්කවල පළාත්වල පාසල්වල සමහරට ගණිත විෂයට ගුරුවරු ඉන්නව දෙන්නේ 5 දෙනෙක්ම ඉන්නවා අතිරික්තයක්. සමහර පාසල්වල ගණිත ගුරුවරට ගුරුවරු 3 දෙනෙක් ඕන ඉන්නේ එක්කෙනා. ඌනතාවයක්. ඒ මොකද මිනිස් බල සැලසුම සාර්ථකයි. මිනිස් බල සැලසුම සාර්ථක වුණා නම් එහෙම වෙන්නේ නැහැ. ඊළඟට රික්‍රූට්මන්ට් හතරවෙනි එක. ඒ කියන්නේ ආකර්ෂණය. ආකර්ෂණය. මතක තියාගන්න මේ ආකර්ෂණය කියන එක අපි ගොඩක්කට වැරදි අවබෝධයක් ගන්න. මේ ආකර්ෂණය කොහොම රික්‍රූට් කරනවා කියන්නේ රික්‍රූට් කරනවා. දැන් අපි හිතමු කිසියම් යුද හමුදා කඳවුරක් මගින් ප්‍රසිද්ධ කරන පුවත්පත් මගින් විශේෂයෙන්ම රේඩියෝ එක ගුවන් විදුලිය මගින් නැත්නම් රූපවාහිනිය මගින් අසවල් දින දෙකේ මාසයක් වගේ කල් දීලා දින දෙකක් දාන ඒ දින දෙකේ උදේ 8 ඉඳන් පහ දක්වා යුද හමුදාවට සොල්දාදුවන් පදවා ගැනීමට පරීක්ෂණ සම්මුඛ පරීක්ෂණ තියෙනවා. ඒකට මෙන්න මේ සහතික අරගෙන ඔබට සහභාගී වෙන්න කියලා ඇරුම් කරන පොදුයි. එතකොට ඒ කිව්වාගේ යුද හමුදා කඳවුරේදී අපි ගිහිල්ලා ඒ සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දෙන්න යනවා. ඉතින් අපි දන්නයට කියනවා අන්න අසවල් කැම්ප් එකේ හමුදාවට රික්‍රූට් කරනවා වාට ජොබ් එක ගන්න නැහැ ගිහිල්ලා ඔන්න යන්නේ ඒකට ගිහිල්ලා ජොබ් එක ගන්න රික්‍රූට් කරනවා. ජොබ් එක ගන්න. මේ අපි හිතන්නේ එතකොට ජොබ් එක දෙනව නැහැ. පටල ගන්න එපා. ජොබ් මේ රික්‍රූට් කරනවා ජොබ් එක දෙනව නෙමෙයි ගෙන්ව ගන්නවා. ඒ කියන්නේ රැකියාවට පත් කර ගැනීම සඳහා අයදුම් කරුවන් හඳුනා ගැනීම සහ නැත්නම් ගෙන්නවා ගැනීම අද්දවා ගැනීම තමයි ආකර්ෂණය කියන්නේ. දැන් වේකන්සිස් පේජ් එකේ පත්තරේ ඇඩ් එකක් දාලා වේකන්සිස් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා කියනවා please apply with full biodata on or before කියලා ඩේට් එක දානවා. ඒ කියන්නේ සම්පූර්ණ විස්තර සමග අයදුම් කරන් දිනයක් දාලා එදිනට ඔයිට පෙර. මේකේ තේරුම රැකියාව දෙනවා කියන එක මේ ගෙන්න ගන්න. රැකියාවට තෝරගන්න මුලින් ගෙන්න ගන්න එපා. අද්දව ගන්න එපා. ඒක තමයි ආකර්ෂණය කියන්නේ. ඊට පස්සේ පස්වෙනි එකෙන් කියන්නේ සිලෙක්ෂන් තෝරා ගැනීම. තෝරා ගැනීම. ඒ කියන්නේ ආකර්ෂණය කරගත් තැනැත්තන් අතුරෙන් එක් තනතුරු වලට වඩාත් සුදුසුම පුද්ගලයින් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය තමයි තෝරා ගැනීම කියන්නේ. දැන් අපි හිතමු යුද හමුදාවට කියලා කෙලින්ම හමුදාව යම් කැම්ප් එකක් හෝ කැම්ප් කීපයක් නම් කරලා කෝල් ඕවකනි කරන් කෝල් ඕව කරනවා. කෙලින්ම පරීක්ෂණයට එන්න කියනවා. සාතික අරගෙන. එතකොට ඒ ආපු හැමෝටම රැකියාව දෙන්නේ නැහැ නේ. බලන්න හමුදාවේ නම් නිරෝගී වෙන්න ඕන, ස්පේන් ඕන. ස්නායු දුර්වලතා නැති වෙන්න ඕන. නැත්නම් බයිනිත්වයක් හැන්ඩල් කරන්න බෑනේ. එතකොට ශාරීරික යෝග්‍යතාවය තියෙනවා. නියමිත උස මහත පපුවේ තියෙනවනේ මේ විස්තර තියෙන්න ඕන. ඒ සුදුසුකම් බලලා දැන් අපි තුමු ගණකාධිකාරී තනතුරකට නම් ඉල්ලපු එඩියුකේෂනල් ක්වොලිෆිකේෂන් තියෙනවද? චාර්ටර්ඩ් ක්වොලිෆයිඩ්ද? නැත්නම් BCom ඩිග්‍රියක් එක්ක accounting diploma එක නැත්නම් BCom ඩිග්‍රියක් එක්ක වරලත් ගණකාධිකාරී ආයතනයේ පළවෙනි විභාග දෙක සමත් වීම. ඒක සුදුසුකම් තියෙනවද? චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් යටතේ වැඩ කරලා අවුරුදු දෙක පළපුරුදු දෙක තියෙනවද? තේරෙනවද? මෙයාට සාමාන්‍ය ඉංග්‍රීසි දැනීමක්වත් තියෙනවද? නැත්නම් ඉංග්‍රීසි දැනීම අත්‍යවශ්‍ය නම් ඉංග්‍රීසි දැනීම චතුර ලෙස තියෙනවද? ඒවා අගයන්න එපා. එහෙම ඒ සාධක ඔස්සේ අගයලා තමයි වඩා සුදුසුසන් රැකියාවට පත් කරගන්න තීරණය කරන එක තමයි තෝරා ගැනීම කියන්නේ. ඊට පස්සේ 6 වෙනි එක තමයි hiring බඳවා ගැනීම. බඳවා ගැනීම. මෙන්න මෙතන තමයි මේ තෝරගත්ත සේවකයින්ට අදාළ තනතුරෙහි රැකියාව නීත්‍යානුකූලව විධිමත්ව පවරා දීම ලබා දීම තමයි බඳවා ගැනීම කියන්නේ. මේ ආකර්ෂණය තෝරා ගැනීම බඳවා ගැනීම එක ළඟින් යන සමීප සංකල්ප තුනක්. බොහොම සූක්ෂම ලෙස තමයි මේ තුන වෙන් වෙන්නේ. තේරුණාද? එතකොට ආකර්ෂණය කියන්නේ රැකියාවන්ට පත් කර ගැනීම සඳහා සේවකයන් ගෙන්වා ගැනීම නැත්නම් අද්දවා ගැනීම. ඒ ගෙන්ව ගත්ත අතර සුදුසුකම් අධ්‍යාපන සුදුසුකම් පළපුරුද්ද සහ වෙනත් සමාජීය සුදුසුකම් ක්‍රීඩා සුදුසුකම් වෙන දේවල් පිළිබඳ අවධානය යොමු කරලා සුදුසුකම් අනුව තනතුරු වලට පත් කරගත හැකි අය හඳුනා ගැනීම තමයි තෝරා ගැනීම කියන්නේ.
හඳුනාගත්තට රැකියාව ලැබෙන්නේ නැහැනේ. එහෙනම් ඒ හඳුනාගත්ත අය තෝරාගත්ත අය අතුරෙන් රැකියාව විධිමත් ලෙස රැකියාවේ පිහිටුවීම විධිමත් ලෙස රැකියාව ලබා දීම තමයි බඳව ගැනීම කියන්නේ. ගොඩක් අයට පත්වීම ලිපියෙන් කරන්නේ ඒකනේ. අපොයින්ට්මන්ට් ලෙටර් එකේ පත්වීම ලිපිය මගින් අපිට තනතුරු ප්‍රදානය කරනවා. ඒක තමයි බඳව ගැනීම කියන්නේ. ඔය සංකල්ප තුන එකට යන්නේ. ඊළඟට 7 වෙනි එක තමයි ඔරියන්ටේෂන් නැත්තම් ඉන්ඩක්ෂන්. ඒ කියන්නේ මොකද්ද? අනුස්ථාපනය. අනුස්ථාපනය ඉන්ඩක්ෂන් ඔරියන්ටේෂන්. මේ කියන්නේ කිසියම් නවක සේවකයෙක් ආයතනයට ඒ වගේම තමන්ගේ රැකියාවට තමන්ගේ වැඩ කණ්ඩෑමට ඉක්මනින්ම හඳුන්වා දෙමින් ඉක්මනින් හුරු පුරුදු සේවකයෙක් බවට පත් කිරීමට කටයුතු කිරීම. මේ පුහුණුව නෙවෙයි. පුහුණුව මීට වඩා වෙනස්. තේරුණාද? පුහුණුවක් නෙවෙයි මේ කරන්නේ හඳුන්වා දීම. ඉක්මනින් හුරු පුරුදු සේවකයෙක් බවට පත් කිරීම. අපි කොහොමත් කොච්චර පළපුරුදු කෙනෙක් වුණත් අලුත් ආයතනයක රැකියාවකට යනකොට රැකියා පරිසරය වෙනස්. අපේ වැඩ කණ්ඩෑමේ සේවකයන් වෙනස්. ඒගොල්ලන්ගේ චර්යාවන් වෙනස්. ඒගොල්ලෝ කතා කරන විදිය වෙනස්. භාෂාව සමහරට ගැමි වහරකින් කතා කරනවා. එක්ක නගර වහරකින් කතා කරනවා. ඉංග්‍රීසියෙන් කතා කරනවා. සමහරට ඒගොල්ලෝ ටිකක් දඩබ්බර ගති ලක්ෂණ දකිනවා. තේරුණාද? ඒ වගේ අනිවාර්යයෙන්ම ආයතනයේට වැඩ කණ්ඩෑමට තමන්ගේ ජොබ් එකට තමන්ගේ රැකියාවට කරන්න තියෙන කාර්යන් මොනවද? ඒව හඳුන්වා දීමක් කරන්න හඳුන්වා දීමක් කරලා ඉක්මනින් හුරු පුරුදු සේවකයෙක් බවට පත් කරන එක තමයි අනුස්ථාපනය කියන එක අවශ්‍යයි. අනුස්ථාපනය නොකළොත් ඒ සේවකයා රැකියාවට හුරු වෙලා වැඩ කරන කාලයක් ගත වේ. ඒ කාලය තුල යාගින් ගොඩක් වැරදි සිදු වෙයි. අවශ්‍ය සේවක දායකත්වයේ ශ්‍රම දායකත්වය ලැබෙන්නේ එයාට වැටුප් ගෙවනවා. අවශ්‍ය ශ්‍රම දායකත්වය ලැබෙන්නේ. ඒ කියන්නේ වැටුප් පිරිවැය නිෂ්කාරණ දරන පිරිවැයක් වෙන්න පුළුවන්. එහෙම නොවන්න තමයි පළවෙනි මාසෙ ධම්ම එයාගෙන් අවශ්‍ය උපරිම ශ්‍රම දායකත්වය ගන්න පුළුවන් ඉන්නේ ආයතනයේට හුරු කරනවා. ඒක තමයි අනුස්ථාපනය කියන්නේ. ඊළඟට ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් 8 වෙනි එක පුහුණුව හා සංවර්ධනය. පුහුණුව හා සංවර්ධනය. මේ පුහුණුව කියන්නේ කළමනාකරන නොවන සේවකයන් ලබා දෙන මඟ පෙන්වීම. සංවර්ධනය කියන්නේ කළමනාකරුවන්ට ලබා දෙන මඟ පෙන්වීම. දෙකක්. ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට්. දැන් කළමනාකරන නොවන තනතුරක දැන් ගත්තොත් කාර්මික ශිල්පියෙක් ගත්තොත් එයාට රථවාහන යන්ත්‍රෝපකරණ පිළිබඳ දැනුම අවශ්‍යයි. ඒවා ගලවා සවි කරන්න, අලුත් වඩියා කරන්න, තේරෙනවද? නැත්නම් සමහර ස්පෙයා පාර්ට්ස් මාරු කරන්න, රිප්ලේස් කරන්න දැනුම අවශ්‍යයි. ඒ වගේ ඒ පුහුණුදි කරන්නේ පහළ මට්ටම් වල නැත්නම් කළමනාකරන නොවන සේවකයින්ට අදාළ තනතුරෙහි නියමිත කාර්ය සහ කාර්යභාරය නැත්නම් මූලික කාර්ය සහ රාජකාරීන් ඉටු කිරීමට අවශ්‍ය දැනුම ලබා දීම තමයි පුහුණුව කියන්නේ. කළමනාකරුවන්ට ඒ කළමනාකරන තනතුරේ වැඩ උගන්වන්න දෙයක් නැහැ. චීෆ් ඇකවුන්ටන්ට් ප්‍රධාන ගණකාධිකාරී කොහොමද ගණකාධිකාරීවරයෙක් වශයෙන් එයා වැඩ කරන්න ඕන දේ දන්නවා. එයා වරලත් ගණකාධිකරණ පාඨමාල සාර්ථකව නිම කළ කෙනෙක්. තේරෙනවද? මාකටිං මැනේජරෙකුත් අලෙවි කළමනාකරන සම්බන්ධ එයා පරතරයටම ඉගෙන ගත්ත කෙනෙක්. විශ්වවිද්‍යාලයේ විශේෂම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අලෙවි කළමනාකරන උපාධිය විශේෂ උපාධිය ලැබූ කෙනෙක්. නිකන්නේ පන්ති සාමාර්ථය සහිතව. එයාට මාකටිං උගන්වන්න දෙයක් නැහැ. නමුත් ඒගොල්ලන්ට තියෙනවා පොදුවේ හොඳ කළමනාකරුවෙක් වෙන්න අවශ්‍ය කුසලතා. තාක්ෂණික කුසලතා, මානව කුසලතා, මනෝභාවාත්මක කුසලතා මතකයිනේ. තාක්ෂණික කුසලතා කිව්වේ තමන්ගේ තනතුරට අදාළව සෙසු අයට වඩා තමන්ට දැනුම තියෙන්න ඕනේ. තාක්ෂණික කුසලතා. මානව කුසලතා හැමෝටම පොදුයි. හැම කළමනාකරුවෙකුටම යටත් උඩත් සේවක පිරිසක් ක්‍රියාත්මක වෙනවා. ඒ දෙගොල්ලොත් එක්කම සහයෝගයෙන් වැඩ කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. හැමෝගෙම වැඩ ගැනීමේ කලාව තියෙන්න ඕනේ. අන් අයලව වැඩ කරවා ගැනීමේ කලාවනේ අපි කළමනාකරන කියලා ඉගෙන ගත්තේ. පීටර් ඩකට්ටන් තේරෙනවද? අන් අයලව වැඩ කරවා ගැනීමේ කලාව. එහෙමනම් තමන්ට යටත් උඩත් පිරිසත් එක්ක සහයෝගයෙන් වැඩ කළ ඒගොල්ලන්ගේ වැඩ ගන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි මානව කුසලතා. මනෝභාවාත්මක ඒවත් සංකල්පනාත්මක කුසලතා කන්සෙප්චුවල් ස්කිල් කියලා අපි ඉගෙන ගත්තේ. ඒ කියන්නේ කළමනාකරුවෙක් සතුව තිබිය යුතු බුද්ධිමය හැකියාව. කළමනාකරුවෙකුට සෙසු අය
ඉතා හොඳින් නිරීක්ෂණය කරලා ක්ෂණිකව තේරුම් ගන්න අවබෝධ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. තේරෙනවද? ස්ථානෝචිත ප්‍රඥාව ඒ අවස්ථාවනු භාවිතා කරමින් තමාට නිවැරදි තීරණ දියත් කරන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. නිවැරදි ප්‍රතිඵල ගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒක තමයි මනෝභාවාත්මක කුසලතාව. කියන්නේ අනාගතයේ දෙස උපේක්ෂා සාගතෝ දකින්න, නිවැරදිව දකින්න, අනාගතයට ගැලපෙන පරිදි වර්තමානයේදී ව්‍යාපාරය ඉදිරියට තල්ලු කරන්න තීරණ ගැනීමේ බුද්ධිමය හැකියාව තමයි සංකල්පනාත්මක කුසලතාව කියන්නේ. මෙන්න මේ කුසලතා පිළිබඳ දැනුමක් ලබා දී කුසලතා වර්ධනය කරලා කළමනාකරුව පරිපූර්ණ කළමනාකරුව කිරීම තමයි සංවර්ධනය කියන්නේ. පැහැදිලිද? රයිට්. ඊළඟට 9 වෙනි එක performance evaluation. ඒ කියන්නේ මොකක්ද? performance කියන්නේ කාර්ය සාධනය. කාර්යඵල ඇගීම කියන එක. කාර්ය සාධනය ඇගීම නැත්තම් කාර්යඵල ඇගීම. කාර්යඵල ඇගීම. ඒ කියන්නේ සේවකයන් එක් තනතුරු වල තමන්ගේ රාජකාරීන් ඉටු කරද්දී ඒ රාජකාරීන්ගේ සාර්ථකත්වය පිළිබඳ කලින් කලට ඇගීමකට ලක් කරලා මැනබැලීමක් කරලා ඒගොල්ලන්ට සමහරට යම් යම් සම්මාන කුසලතා ප්‍රශංසාවන් ලබා දෙනවා. ඕක තමයි කාර්යඵල ඇගීම කියන්නේ. ඒක අවශ්‍යමයි. මොකද වැඩ කරන අවංක සේවකයින් කාර්යඵල ඇගීමට කැමතියි. කාර්යඵල ඇගේලා තමන් කාර්යඵල ඇගීම අතින් ලිස්ට් එකේ ඉදිරියෙන්ම ඉන්න බව අන් අයට දැනුවත් කරන අපි කැමතියි. ඒ වගේම කාර්යඵල ඇගේලා අපි හොඳම සේවකයෝ 10 දෙනා අතරට 25 දෙනා අතරට එන්න අපි කැමතියි. ඒතර අපට අනිවාර්යයෙන් උසස් වීම අවස්ථාවලටත් මොකද වෙන්නේ? අතවනනවා. අපට උසස් වීම අවස්ථා සමීප වෙනවා. අපේ පඩිය වර්ධනය කරන්න. පඩිය වැටුප් වර්ධක ලබා දෙන්න අපට ඉක්මන් වෙනවා. ඒ වගේ කාර්යඵල ඇගීමත් අත්‍යවශ්‍යම මානව සම්පත් කළමනාකරණ කාර්යයක්. මේක නැති වුණා නම් තමයි සේවකයා කලකිරීමටපත් වෙන්නේ. සේවක ඵලදායීතාව පහළ යන්නේ. දැන් කාර්යඵල අගයන බව දන්න නිසාම සේවක උනන්දුවෙන් කැප වෙලා වැඩ කරනවා. ඉහළ ශ්‍රම ඵලදායීතාවයක් ලබා දෙනවා. ඊළඟට පේමන්ට් නැත්තම් කම්පෙන්සේෂන් මැනේජ්මන්ට්. ඒ කියන්නේ වේතන නැත්තම් සංවේතන කළමනාකරණය. සංවේතන කළමනාකරණය. ඒ කියන්නේ ඕනම ආයතනයක සේවකයින්ගේ වැටුප් පැතුළු සියලු දීමනා ශ්‍රමයට දෙනු ලබන සියලු දීමනා ශ්‍රමයට දෙන පළවෙනි දීමනාවනේ වැටුප. ශ්‍රමය වෙනුවෙන් ප්‍රසාද වැටුප් දෙන්නේ, බෝනස් දෙන්නේ, අතිකාල ගෙවන්නේ, ගමන් පහසුකම් සදා ගමන් වියදම් දීමනාව දෙන්නේ, ආහාර වියදම් දීමනාව දෙන්නේ. නැත්නම් පාරයනට දෙන්නේ නැහැනේ. සේවකයන් නිසානේ දෙන්නේ. ඇයි? ඒ සේවකයා ව්‍යාපාරයට වෙනුවෙන් ශ්‍රමය වැය කරන නිසානේ දෙන්නේ. ඒ වැය කරන ශ්‍රමයට දෙන ගේන් එක ප්‍රතිලාභය තමයි වැටුප් පැතුළු දීමනා. අන්න ඒව හොඳින් කළමනාකරණය කරලා සාධාරණ වැටුප් පහ දීමනා ලබා දීමින් සේවකයා තෘප්තිමත් කරලා සේවකයා දිගු කාලින ව්‍යාපාරෙම රඳව ගැනීමේ වගකීම සේවක කළමනාකරු සතු තියෙනවා. නිසා සංවේදන කළමනාකරණයත් වැදගත් ප්‍රධානම කාර්යභාරයක් වෙනවා මානව සම්පත් කළමනාකරණය තුල. මොකද මේක හරියට කළමනාකරණය කර නොගැනීමෙන් සේවකයන් අතෘප්තිමත් සේවකයන් බවට පත් වුණොත් අනිවාර්යයෙන්ම ආයතනයේ ඵලදායීතාව පහත වැටෙනවා. දක්ෂ සේවකෝ ආයතනය හැර යනවා. ඒ කියන්නේ ආයතනයේ බංකොලොත් මාවතට ඇදලා දැම්ම වෙනවා. නිසා මේක හොඳ නම් එහෙම වෙන්නේ නැහැ. ඊළඟට 11 වෙනි එකකින් කියන්නේ employee movement. ඒ කියන්නේ මොකද්ද? සේවක චලන. සේවක චලන. සේවක චලන සිදු කිරීමත් මානව සම්පත් කළමනාකරණයේ මූලික ශ්‍රීතයන් වෙනවා. සේවක චලනයන්. සේවක චලනයන්. මොකද මේ කියන්නේ? සේවකයන් චලනය කිරීම, වෙනස් කිරීම. ඒ කියන්නේ සේවකයන් සම්බන්ධයෙන් උසස් වීම ලබා දීම චලනය. යට තනතුරක ඉඳන් උඩ තනතුරකට යන අවස්ථාව ලැබෙන චලනය. මාරු කිරීමක්. පනිෂ්මන්ට් ට්‍රාන්ස්ෆර් එකක් වේවා, නෝමල් ට්‍රාන්ස්ෆර් වේවා. එක් අංශයක සිට තවත් අංශයකට. නැත්නම් එක් අංශයක සිට වෙනත් ශාඛාවක වෙනත් ප්‍රදේශයක පිරි ශාඛාවට මාරු කරනවා. චලනය කිරීම. නැත්නම් ඉවත් කිරීම. විනය විරෝධී තීන්දුවක් සම්බන්ධයෙන්
සාධාරණ අපක්ෂපාතී විනය පරීක්ෂණයකට පස්සේ මෙයා විනය විරුද්ධ වැඩක් කළා කියලා උප්පුරෝතින් අනිවාර්යයෙන්ම සේවකයන්ගේ රැකියාව අහිමි කරනවා. ඒකත් සේවක චලනයක්. ඒවත් පැවරෙන මානව සම්පත් කළමනාකරණය තමයි. ඊළඟට 12 employees welfare සේවක සුබ සාධනය. සේවක සුබ සාධනය. සේවක සුබ සාධනය කියන්නේ සේවක සුබ සාධනයේ තහවුරු කිරීමත් මානව සම්පත් කළමනාකරණයම කාර්යයක් නැත්නම් ශ්‍රේතියක් නැත්නම් වගකීමක්. ඒ කියන්නේ සේවකයන්ට විශේෂයෙන්ම තමන්ගේ පවුලේ කුටුම්බයත් සමග යහපත් ජීවන රටාවක් ගත කිරීමටත් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාමටත් ඉවහල් වන ආකාරයෙන් ලබා දෙන සීල පහසුකම් නම් කරනවා සේවක සුබ සාධන පහසුකම් කියලා. වෛද්‍ය රක්ෂණ ආවරණ. කියන වෛද්‍ය පහසුකම් ලබා ගන්න පුළුවන් රක්ෂණ ඔප්පු ක්‍රම. අපි ලෙඩ වුණොත් අපට ගෙවනවා. පවුල කෙනෙක් ලෙඩ වුණොත් ගෙවනවා. ඒව වෛද්‍ය රක්ෂණ ආවරණ ලබා දීම. සහන පොලි යටතේ ණය ලබා දීම. නිෂ්පාදන පංගු නොමිලේ ලබා දීම. නැත්නම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය විශේෂම කිරිපිටි වෙන දේවල් ඊටාම සහන මිලකට සමකෙලින්ම ඍජුව සමාගමකින් අරගෙන සහන මිලකට අලෙවි කරනවා. සමහරට පැකින් එකක් නැහැ. ඇසුරුම වැඩක් නැහැ. අපි ඇසුරු පාවිච්චි කරන්නේ නැහැනේ. කිරිපිටි විතරනේ පාවිච්චි කරන්නේ. තේරෙනවද? ඒ වගේ දේවල් මගින් සේවක සුබ සාධනේ තහවුරු කරනවා. ඊළඟට අපි ගත්තොත් සේවකයෙක්ගේ පවුලේම මරණයක් වුණොත් එහෙම අපි හිතමු ලොකු මුදලක් රුපියල් ලක්ෂ 2ක් විතර ආයතනයෙන් ප්‍රදානය කරනවා. ඉතින් ඒකෙන් ගොඩාක් මරණ වැඩ කරගන්න පුළුවන්. සමහරට මේ මුදලින් දිල මදිවට අපි දුම් මරණ වැඩ කරනකම් වේල් 3ද 4ද කෑම බීමත් එන පිරිසට සපයනවා. ඒ කෑම බීම අස්පරස් කරන්න පිරිසුදු කරන ඔක්කොම කරන්නේ ආයතනය ගාන. එතකොට ගෙදර මිනිස්සුන්ගේ ඔළුව නිදහස් නේ. නැත්නම් කෑම බීම ගැන හොයන්න වෙනවා ප්‍රශ්න ගොඩක් නේ. දැන් ඒව නැහැ. ඒවා තමයි සුබ සාධන පාසුකම් කියන්නේ. ඊළඟට දහතුන් එම්ප්ලොයි මොටිවේෂන්. ඒ කියන්නේ මොකද්ද? සේවකීන් අභිප්‍රේරණය. අනිවාර්යයෙන්ම මානව සම්පත් කළමනාකරණයේ වැදගත්ම කාර්යයක් තමයි සේවක අභිප්‍රේරණය. ඒ කියන්නේ කළමනාකරුව හෝ සුපරීක්ෂකයා පස්සෙන් ගිහිල්ලා වැඩ ගැනීමේ කලාව වෙනුවට පස්සෙන් නොගිහිල්ලා කාර්ය පැවරුවට පස්සේ අවංකව කැපවීමෙන් ඒ කාර්ය තමන්ගේ කැමැත්තෙන් කරන තත්ත්වයට සේවකයා පොළඹවා ගන්න ඕන. සේවකයා තෘප්තිමත් පළමුව සේවකයා තෘප්තිමත් කරන්න ඕන. සේවකයා සතුටටපත් කළොත් දෙවනුව සේවකයා කැපවෙලා මහන්සිලා වැඩ කරනවා. ඒක තමයි සේවක අභිප්‍රේරණය කියන්නේ. ඒකත් මානව සම්පත් කළමනාකරණයේ ප්‍රධානම ශ්‍රීතියක් වෙනවා. සේවක අභිප්‍රේරණය. හැම ව්‍යාපාරයකටම මේකත් පොදුයි. සේවක අභිප්‍රේරණය. ඊළඟට 14 grievances handling. grievances කියන්නේ දුක් ගැනවිලි. දුක් ගැනවිලි හැන්ඩල් කිරීම. නැත්නම් දුක් ගැනවිලි මෙහෙයවීම. දුක් ගැනවිලට විසඳුම් ලබා දීම කියන එක. grievances handling කියන්නේ. තේරෙනවද? ඒකත් අවශ්‍යයි. සේවක දුක් ගැනවිලි. දැන් සේවකයින්ට සේවයේදී සිටීමේදී රැකියාව කරගෙන යාමේදී විවිධ දුක් ගැනවිලි තියෙනවා. අපි හිතමු යම් සේවක පිරිසක් ඉන්නවා මාස 6කින් ස්ථිර කරනවා කියලා ගන්නවා. ප්‍රොබේෂනරි පීරියඩ් එකක් ඇතුළු වැඩ කරන පරිවාස කාලයක් තුල. මාස 6යි පරිවාස කාලය. දැන් මාස 6 නෙවෙයි දැන් මාස 18ක් ගිය අවුරුදු එකමාරක් වුණා. පරිවාස කාලය අවසන් කරලා තාමත් ස්ථිර කරලා පත්වීම ලිපියක් දුන්නේ නැහැ. හෙට රැකියාවෙන් ඉවත් කරොත් අපට ගෙදර යන්න වෙනවා. තේරුණාද? අන්න දුක් ගැනවිල්ල. ඒ වුණොත් අපේ පවුලේ ජීවන වියදම අපට දරා ගන්න බැරි වෙනවා. අන්න දුක් ගැනවිලි. මෙන්න මේ දුක් ගැනවිලි බාර ගන්න ක්‍රමයක්, ලබා ගන්න ක්‍රමයක් හදලා ඒවට
සාධාරණ විසඳුම් ලබා දීලා ඒවා ඉවත් කිරීම තමයි මේ grievances handling කියලා කියන්නේ. මොකද සේවකයන්ගේ දුක් ගැනවිලි තියාගෙන සේවකයන්ගෙන් වැඩ ගන්න බෑ. සේවකයා සතුටුදායක සේවයක් කරන්න බෑ. පළමුව සේවකයා සතුටෙන් වැඩ කරන සේවකයෙක් කරන්න ඕන. ඒ සඳහා අනිවාර්යයෙන්ම සේවක අභිප්‍රේරණය අවශ්‍යයි. සේවකයා දිරිගන්වන සුළු සේවකයා අදාළ කාර්ය කරන්න පොළඹවා ගත හැකි වන ආකාරයේ පෙළඹවීමක් කරන්න නම් අනිවාර්යයෙන්ම අභිප්‍රේරණය වෙලා තියෙනවා. ඒ කියන්නේ සේවකයට අවශ්‍ය සාධාරණ වැටුප් පහ දීමනා දීලා පහසුකම් දීලා සේවකයට හොඳ වැඩ පරිසරයක් හදලා දීලා සේවකයට ඉතා සතුටුදායක ලෙස ආරක්ෂාකාරී ලෙස වැඩ කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කර දුන්නොත් ඒ සේවක අනිවාර්යයෙන්ම අභිප්‍රේරණය වෙනවා. මොකද අභිප්‍රේරණය අවශ්‍යයි. සොක්කිය කැමැත්තෙන් වැඩ කරන්නේ සුපරීක්ෂක ඕනේ නැහැ. සුපරීක්ෂණ පිරිවේ ඇතුළු. තේරෙනවද? සේවකයා අවංකව වැඩ කරනවා. අවංකව අපට අවශ්‍ය ඉලක්කය ළඟා කර දෙනවා. එතකොට ඒ වගේ සේවකයන්ගේ දුක් ගැනවිලි විසඳා ගැනීමෙන් පුළුවන් සේවකයා යථා තත්ත්වයටපත් කරලා සේවකයන්ගේ උපරිම ශ්‍රම ඵලදායකත්වය අපට ලබා ගන්න ඔහුව දායක කරගන්න. සේවක දුක් ගැනවිලි තියෙද්දී කරන්න බෑ. එහෙනම් දුක් ගැනවිලි ඉවත් කරලා සේවකයන්ට පහසුකම් දීලා ප්‍රශ්න නැති කරාම සේවක මොකද වෙන්නේ? අභිප්‍රේරණයක් වෙනවා. මේ අභිප්‍රේරණයේ දුක් ගැනවිලි එකට බද්ධ වෙලා යන්නේ. තේරුණාද? එහෙනම් සේවක දුක් ගැනවිලි තියෙනකන් අපට අභිප්‍රේරණයක බලාපොරොත්තු වෙන්න බෑ. දුක් ගැනවිලි වලට විසඳුමක් දුන්නොත් තමයි අභිප්‍රේරණය වෙන්නේ. එතකොට තමයි උපරිම ප්‍රදාවක් ලැබෙන්නේ. පැහැදිලිනේ? හරි. එහෙනම් මෙතනට අපිට කියන්න පුළුවන් සේවක දුක් ගැනවිලි පාලනය නැත්නම් ඉවත් කිරීම. ඒකම හේතුන මොටිවේට් වෙන්න. ඊළඟට 15 ඩිසිප්ලින් මැනේජ්මන්ට් විනය කළමනාකරණය. ඩිසිප්ලින් මැනේජ්මන්ට් විනය කළමනාකරණය. ඒකත් අවශ්‍යම මානව සම්පත් කළමනාකරන ශ්‍රේතයක් වෙනවා. විනය කළමනාකරන. ඒ කියන්නේ හැම ආයතනයකම සේවක කළමනාකරුවෙකුගේ ප්‍රාර්ථනා මොකක්ද? හික්මුණු සේවකයින් සහිත වැඩ පරිසරයක්. හික්මීම කියන එක සේවකයන්ට ස්වයං හික්මීමක් ඇතුව වැඩ කළ හැකි පරිසරයක් නිර්මාණය කර දෙන්න ඕන. දැන් සේවක විනය කියන්නේ යහපත් සේවක හැසිරීමනේ. හික්මීමකින් යුතුව යහපත් ලෙස සේවකයින් සේවයේ යෙදෙන චර්යාව තමයි විනය කියන්නේ. විනය කළමනාකරණය කියන්නේ එවැනි යහපත් සේවක චර්යාවන්ගෙන් සමන්විත වැඩ පරිසරයක් සකසා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම තමයි විනය කළමනාකරණය කියන්නේ. පළමුව ආයතනයේ විනය ස්ථාපිත කළ හැකි ආකාරයේ පරිසරයක් වැඩ පරිසරයක් හදන්න ඕන. එතකොට තමයි විනය කළමනාකරණය දියත් කරන්න පුළුවන්. එතකොට තමයි සේවක විනය තහවුරු වෙන්නේ. සේවක විනය තහවුරු වුණොත් තමයි සේවකයෝ මහන්සියලා කැප වෙලා සතුටින් වැඩ කරන්නේ, අභිප්‍රේරණය වෙන්නේ. විනය කළමනාකරණය නැති තැන සේවකෝ අභිප්‍රේරණය වෙන්නේ නැහැ. සේවකෝ කලකිරීමටපත් වෙනවා. ඒ නිසා විනය කළමනාකරණය මගනුත් ආයතනයේ ඉතා ඉක්මනින් වඩා ඉහළට ඉක්මනින්ම ඔසවා තබලා ආයතනයේ ඉලක්ක පහසු ළඟා කරගෙන තත්ත්වයට පත් කරන්න පුළුවන් පුළුල්ම විෂය ඒකකයක් තමයි විනය කළමනාකරණය. ඊළඟට 16 health and safety administration. ඒ කියන්නේ මොකද්ද? health and safety administration. සෞඛ්‍ය හා ආරක්ෂාව පරිපාලනය නැත්නම් කළමනාකරණය. සෞඛ්‍ය හා ආරක්ෂාව. සේවක සෞඛ්‍ය කිලිම සේවක සෞඛ්‍ය. සේවක සෞඛ්‍ය හා ආරක්ෂාව කළමනාකරණය. සේවක සෞඛ්‍ය හා ආරක්ෂාව කළමනාකරණය කිරීමත් මානව සම්පත් කළමනාකරණ ප්‍රධානම කාර්යයක් වෙනවා ඇති. ඒ කියන්නේ සේවකයින්ගේ වැඩ කරන අතරතුර
සේවකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර මට්ටමක තියාගන්න. වැඩ කරද්දී වැඩ කරන තැන්වල විසඳුම ආශ්වාස ප්‍රශ්වාස කිරීම අබලන් යන්ත්‍රත් එක්ක වැඩ කරලා පපුව ගැස්සීම ඒ තුලින් හෘදයාබාධ එහෙම වෙන්න බෑ. සේවක සෞඛ්‍ය ආරක්ෂා වෙන්න ඕනේ. බීමට පිරිසිදු ජලය ලබා දෙන්න ඕනේ. පිරිසිදු ආහාර ලබාගත හැකි පිරිසිදු භෝජනාගාරයක්, ඒ වගේම විවේකාගාරයක් තියෙන්න ඕනේ. ඒ වගේ ක්‍රම මගින් පුළුවන් මොකද්ද සේවක සෞඛ්‍ය ආරක්ෂා කරන්න. ඒ වගේම සේවක ආරක්ෂාව සේෆ්ටි එක. සේවකයන් ආයතනයේ වැඩ කරන අතරතුර විවිධ අනතුරු මගින් විය හැකි හානි බැහැර කරන්න ක්‍රියාමාර්ග ගන්න ඕනේ. තේරෙනවද? විවිධ අනතුරු මගින් සේවකයන්ට වැඩ කරන අතරතුරදී ජීවිත හානි වෙන්න පුළුවන්. අත්පා හිමි වෙන්න පුළුවන්. කැසක් අහිමි වෙන්න පුළුවන්. ඒ වගේ අවදානම්කාරී තත්ත්වයන්ගෙන් සේවකයා මුදව ගැනීම තමයි ආරක්ෂාව කළමනාකරණය නැත්නම් පරිපාලනය කියන්නේ. ඊළඟට අවසාන එකනේ ඉන්ඩස්ට්‍රියල් රිලේෂන්ස් අන්න කාර්මික සම්බන්ධතා වැදගත්ම කාර්යයක්. මානව සම්පත් කළමනාකරණයේ තියෙන සුවිශේෂීම කාර්යයක් තමයි මොකද්ද? කාර්මික සම්බන්ධතා. කාර්මික සම්බන්ධතා ස්ථාපිත කිරීම. කාර්මික සම්බන්ධතා ස්ථාපිත කිරීම. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රියල් රිලේෂන්ස්. මේ කියන්නේ ආයතනයේ සේවකයන් අතර. නැත්නම් සේවකයන් හා කළමනාකරුවන් අතර. නැත්නම් පොදුවේ සේවාදායකයින්. එතකොට කළමනාකරු සේවකයෝ තනිකර එක පැත්තක. සේවාදායකයින් සහ සේවායෝජකයින් අතර අන්‍යෝන්‍ය විශ්වාසය, අවබෝධය, සහයෝගීතාවය. එකිනෙකා අතර එකිනෙකාට විශ්වාසයක් තියෙනවා. එකිනෙකා ගැන අවබෝධයක් තියෙනවා. තේරෙනවද? එකිනෙකා තුල අන් අයට උපකාර කරන්න සහයෝගීතාවයක් තියෙනවා. ඒ තුලින් ඇති වෙන යහපත් සම්බන්ධතා තමයි කාර්මික සම්බන්ධතා කියන්නේ. අවශ්‍යමයි. කාර්මික සම්බන්ධතා හොඳින් ක්‍රියාත්මක වෙද්දී සේවකයින් වෘත්තිමය ක්‍රියාමාර්ග වලට ලැබෙන්නේ නැහැ. කාර්මික ක්‍රියාවන්ට ඉන්ඩස්ට්‍රියල් ඇක්ෂන් වලට යන්නේ නැහැ. එහෙනම් පිකට් එකක් ගහන්න, වැඩ වර්ධනය කරන්න, උද්ඝෝෂණය කරන්න යන්නේ නැහැ. ආයතනයේ මෙහෙයුම් කටයුතු අකණ්ඩව ගෙනෙන්න පුළුවන්කම ලැබෙනවා. ඔන්න වගේ මානව සම්පත් කළමනාකරණයේ විෂයපතේ තුල ස්කෝප් එක තුල මේ වගේ ප්‍රධාන සංකල්ප 17ක් කතා කරන්න නියමිතයි. අපි ඊළඟට බලමු මානව සම්පත් කළමනාකරණයේ වැදගත්කම. මානව සම්පත් කළමනාකරණයේ වැදගත්කම. නැත්තම් මේ කියන්නේ මොකද්ද? ප්‍රයෝජන. මානව සම්පත් කළමනාකරණයේ ප්‍රයෝජන. නැත්නම් අවශ්‍යතාවය. කිව්වත් හරිනේ. අවශ්‍යතාවය. ඇයි මානව සම්පත් කළමනාකරණයක් අවශ්‍ය වෙන්නේ? සෙසු කළමනාකරණයට වඩා මානව සම්පත් කළමනාකරණයේ කිසියම් සංවිධානයකට ව්‍යාපාරයකට වැදගත් වන්නේ ඇයි? හේතු කීපයක් නිසා. අපි දන්නවා මානව සම්පත සජීව සම්පතක්. නැත්තම් අපි කියනවා සප්‍රාණිකයි. අප්‍රාණික නෙවෙයි සප්‍රාණිකයිනේ. සප්‍රාණික ක්‍රියාත්මක සම්පතක්. ඒ නිසා සප්‍රාණික සම්පතක් නිසා මේ සම්පතට සිතන්න පුළුවන්. ඒ වගේම හැඟීම් දැනීම් ඇති වෙනවා. හැඟීම කියන එක දැනීම කියන එක සප්‍රාණික සම්පතට තියෙනවා. තේරුණාද? ඒ වගේම ප්‍රතික්‍රියා දක්වන්න හරිම යහුසුළු. මේ නිසා මේ සම්පත ඊතා පරිස්සමෙන් ඊතා සූක්ෂම ලෙස හසුරුවා ගැනීමට අවශ්‍යයි. ඒ අපූර්වට මානව සම්පත් කළමනාකරණයෙන් කර දෙන නිසා මේ අපූර්ව සප්‍රාණික සම්පත ව්‍යාපාරයට අවශ්‍ය පරිදි ගලපා ගැනීමට මානව සම්පත් කළමනාකරණය වැදගත් වෙනවා, අත්‍යවශ්‍යම වෙනවා. තේරුණාද? මොකද මේක සප්‍රාණිකයිනේ. අප්‍රාණික සම්පතක් නම් ඒ තරම් ගැටලුවක් නෑ. සප්‍රාණික සම්පත එක තප්පර 5න් 10න් මොකද වෙන්නේ? 5න් 10න් ගන්න පසුගාමි තීරණයක් නිසා හෝ නොසලකා හැරීම නිසා හෝ තේරුණාද? නැත්නම් මානව සම්පතට දැනෙන වැරදි සහගත තීන්දුවක් ගැනීම නිසා හෝ බිලියන ගණන් කෝටි ගණන් අලාභහානි වෙන්න පුළුවන් මානව සම්පත අතින්. ඇයි හේතුව? මානව සම්පත හරි දක්ෂයි ප්‍රතික්‍රියා දක්වන්න. ඒගොල්ලන් ඊටාම සාධාරණ 10%ක වගේ වැටුප් වැඩි කිරීමක් ඉල්ලුවා. දෙන්න පුළුවන්. ආයතනයේ ලාභත් පහුගිය අවුරුදු 3ේම වර්ධනය වුණා. එන්න වර්ධනය වුණා. නමුත් ඒක
නොසලකා හැරියා. දෙන්නෙම නෑ කියලා කිව්වා අවුරුදු 5ක් යනකම්. ඒ නිසා මොකද වෙන්නේ? සේවක ආයතනයේ නිෂ්පාදනයේ ගුණත්වය බාල කරා. නිෂ්පාදනයේ වේගය අඩු කරා. ඒ නිසා වෙළඳ පොලේ මතයක් ඇති වුණා මේ භාණ්ඩ දැන් බාලයි කියලා මිනිස්සු ඒ භාණ්ඩ මිලදී ගැනීම අත්හැරියා. වෙළඳ පොල අහිමි වුණා. බංකොලොත් වෙන්නත් පුළුවන්. ඒ නිසා හරිම වැදගත් මේ සප්‍රාණික සම්පත බොහොම සූක්ෂම ආකාරයෙන් ඉතා නැනවත් ලෙස හොඳින් හසුරුවා ගන්න ඕනේ. මොකද ඒගොල්ලන්ට සිතීම, දැනීම, හැඟීම, ප්‍රතික්‍රියා දැක්වීමට ඇති කැමැත්ත නිසා මේ සම්පත අපි බොහොම වැදගත් විදියට සූක්ෂම ලෙස හසුරුවා ගන්න ඕනේ. ඒ නිසා මානව සම්පත් කළමනාකරණ අනිවාර්යයෙන්ම වැදගත්කමක් තියෙනවා. එහෙනම් එක හේතුවක් තමයි කෙලිම ලියමු. මානව සම්පත සප්‍රාණික. අප්‍රාණික කියන්නේ ජීවමාන නැති, සප්‍රාණික කියන්නේ ජීවමානයි. සප්‍රාණික නැත්තම් සජීව දෙකම හරි. සජීව සම්පතක් වන බැවින් සිතීමට, හැඟීමට, හැඟුම් වලට බර වෙනවා කියන්නේ හැඟීමට, ප්‍රතික්‍රියා දැක්වීමට නැඹුරු යොමු කියන එක. නැඹුරු බැවින් ඉතා ප්‍රවේශමෙන් මෙම සම්පත සංවිධානයේ යහ පැවැත්ම, නිවැරදි පැවැත්ම, ඉදිරි පැවැත්ම, යහ පැවැත්ම උදෙසා නිවැරදිව හසුරුවා ගත යුතු නිසා. තමයි මානව සම්පත් කළමනාකරණ අතිශය වැදගත් සංකල්පයක් නැත්නම් ශ්‍රීතයක් බවට පත් වෙලා තියෙන්නේ. දෙවැනි එක තමයි දැන් මේ මානව සම්පත ඇත්තටම සප්‍රාණිකයිනේ. මේ සප්‍රාණික සම්පතෙන් තමයි සෙසු සම්පත් පිළිබඳ තීරණ ගන්න. තේරුණාද? මුදල් සම්පත, යන්ත්‍ර, ගොඩනැගිලි, අමුද්‍රව්‍ය, ඒ වගේ සෙසු සම්පත් පිළිබඳ තීරණ ගන්නේ මානව සම්පත මගින්. තේරුණාද? එහෙනම් සෙසු සම්පත් පිළිබඳ තීරණ ගන්න නිසාම, තේරුණාද? සෙසු සම්පත් සම්බන්ධ තීරණ ගන්න නිසාම සෙසු සම්පත් ඊළඟට මෙහෙවන්නෙත් මොකෙන්ද? මානව සම්පත මගින්. එහෙනම් මොකක්ද වෙන්නේ? පළමුව මානව සම්පත ප්‍රශස්ත ලෙස නිවැරදිව හසුරුවා ගන්නට ඕනේ. නිවැරදිව ප්‍රශස්ත කියන්නේ මානව සම්පත ඉතාම කියන්නේ අඩුත් නැති වැඩිත් නැති. ඒ කියන්නේ නරකම විදියටත් නෙවෙයි, තේරෙනවද? හොඳම විදියට මධ්‍යස්ථ භාවයෙන්, තේරෙනවද? ප්‍රශස්ත මානව සම්පත ප්‍රශස්තව හසුරුව ගන්න පළමුව. ඇයි පළමුව හසුරුව ගන්න වෙන්නේ? හේතුව සෙසු සම්පත් පිළිබඳ තීරණ ගන්නෙත්, සෙසු සම්පත් මෙහෙවන්නෙත් මානව සම්පත මගින්. එහෙනම් පළමුව මානව සම්පත නිවැරදිව ප්‍රශස්ත ලෙස හසුරුවා ගන්න ඕනේ. ඒක කරන්න මානව සම්පත් කළමනාකරණය වැදගත් වෙයි. තේරෙනවද? දෙවෙනි හේතුව. එබැවින් දෙවෙනි එක ලියන්න ඕනේ සෙසු සම්පත් පිළිබඳ තීරණ ගැනීමත් සෙසු සම්පත් පිළිබඳ තීරණ ගැනීමත් සෙසු සම්පත් හැසිරවීමත් මානව සම්පත මගින්
මගින් සිදුවන නිසාම පළමුව මානව සම්පත නිවැරදිව හා ප්‍රශස්තව හසුරුවා ගත යුතු නිසා මෙන්න මේ නිසා මානව සම්පත් කළමනාකරණය අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය වැදගත්ම විෂයක් බවට පත් වෙලා තියෙනවා. පැහැදිලිනේ? ඊළඟට තුන්වෙනි අවශ්‍යතාවය තමයි දැන් මානව සම්පත් කළමනාකරණය නිසියාකාරව ක්‍රියාවේද වීම තුළින් සමස්ත සමාජයටම ප්‍රතිඵල අත්පත් කර දෙන්න පුළුවන්. සමස්ත සමාජයටම වාසිදායක තත්ත්වය නැති කරන්න පුළුවන්. ඒ නිසාම මානව සම්පත් කළමනාකරණය අනිවාර්යයෙන්ම අතිශය වැදගත් අත්‍යවශ්‍ය විෂයක් බවට පත් වෙලා තියෙනවා. ඉම්පෝර්ටන්ට් සබ්ජෙක්ට් එකක් වෙනවා. most important. තේරුණාද? ඒ කියන්නේ මෙහෙමයි. මානව සම්පත් කළමනාකරණය මගින් කිසියම් සංවිධානයක මානව සම්පත සඵලදායී ලෙස කාර්යක්ෂම ලෙස හසුරුවීමේ ප්‍රතිඵලය වෙන්නේ එයා එතනින් ඊටාම ස්තරම් වර්ගයේ ගුණාත්මක නිමෙවුම් බිහි කිරීම හැකියාව ලැබෙනවා. ගුණාත්මක නිමෙවුම් තත්ත්වයෙන් උසස් භාණ්ඩ පරිභෝජනය කරන්න සමාජයට අවස්ථාව උදා වුණාම සමාජයේ නිරෝගී සමාජයක් කියන එක මොකද වෙන්නේ? නිර්මාණය කරගන්න එක ඍජුවම හේතු වෙනවා. අනික නිෂ්පාදන ඵලදායීතාවයත් වැඩි වෙනවා. හොඳ මානව සම්පත් කළමනාකරණයක් දියත් කිරීමෙන් තෘප්තිමත් සේවක පිරිසක් සහයෝගයෙන් වැඩ කරන මිත්‍රශීලී සේවක පිරිසක් බිහි කරගන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ නිෂ්පාදන වේගය වැඩි වෙනවා. එහෙනම් රටේ ජාතික නිෂ්පාදනය දල දේශීය නිෂ්පාදිතය වර්ධනය කිරීම හරහා ජාතික නිෂ්පාදනය වර්ධනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒකෙන් වෙන්නේ රැකියා නියුක්තියට වැඩි දායකත්වයක් දෙන්න පුළුවන්. එහෙනම් සමාජයට ඒක වාසියක්. ඒ වගේම අවශ්‍ය භාණ්ඩ ආසේව අවශ්‍ය ප්‍රමාණයෙන් පරිභෝජනය කරන්න පුළුවන් හිඟයකින් තොරව. ඒ නිසා ජීවන තත්ත්වය ඉහළ යනවා. මෙන්න මේ වගේ සමාජයට අනිවාර්යෙන් මෙහෙවරක් කරන්න පුළුවන් මානව සම්පත් කළමනාකරණය විධිමත්ව දියත් කිරීමකින්. ඒ නිසාත් මානව සම්පත් කළමනාකරණය අතිශය වැදගත් වෙනවා සමාජ මෙහෙවරක් සඳහා. එමනම් තුන්වෙනි එක තමයි සමාජයට වාසිදායක ප්‍රතිඵල අත්කර දීමට මානව සම්පත් කළමනාකරණයට ඍජු හැකියාවක් පවතින නිසා. ඊළඟට තවත් වැදගත්කමක් තියෙන මේ විෂයේ ඕනෑම ව්‍යාපාරයක දීර්ඝකාලීන පැවැත්මට දීර්ඝකාලීන අඛණ්ඩ පැවැත්මනේ දීර්ඝකාලීනව පවතින්නත් ඕනේ අඛණ්ඩව පවතින්නත් ඕනේ. ඒ කියන්නේ ව්‍යාපාරයක් අවුරුදු දෙකක් වැඩ කරනවා ඊට පස්සේ අක්‍රිය වෙනවා ආයිපට එහෙම බෑ. අඛණ්ඩව දීර්ඝකාලීන පැවැත්මක් තහවුරු කරගන්න ඍජුවම දායක වෙන්න පුළුවන් මොනකටද? මානව සම්පත් කළමනාකරණය. මොකද ඉතා අභිප්‍රේරණය වූ අවංකව හා කැපවීමෙන් වැඩ කරන ශ්‍රම බලකායක් සංවිධානයක ගොඩනගන්නේ මානව සම්පත් කළමනාකරණය. එවැනි අභිප්‍රේරණය වූ කැප වූ අවංක වූ සේවක පිරිසක් ඉන්න තාක්කල් ඒ ව්‍යාපාරයේ අනාගත දිගුකාලීන පැවැත්මට කිසිම හානියක් වෙන්නේ නැහැ. අනාගත අඛණ්ඩ දිගුකාලීන පැවැත්ම තහවුරු කරගන්න එක ඍජු හේතුවක් වෙනවාමයි. එහෙනම් ඊළඟ එක තමයි ව්‍යාපාරවල අනාගත දිගුකාලීන හා
අකණ්ඩ පැවැත්ම. ව්‍යාපාරවල අනාගත දිගුකාලීන හා අකණ්ඩ පැවැත්ම සාක්ෂාත් කර ගැනීමට අපි සේවක ලියමුකෝ. සේවක කළමනාකරණය. හැම වෙලාවෙම මානව සම්පත් කියලා ලියන්න ඕනේ. සේවක කළමනාකරණය. නැත්නම් මාණ්ඩලික කළමනාකරණය ඍජුව ඉවහල් වන නිසා. ඍජුව ඉවහල් වන නිසා. දැන් මානව සම්පත් කළමනාකරණය හුදෙක්ම මානව සම්පත් කළමනාකරුගේ වගකීමක් පමණක් නොවේ. එය සෙසු කළමනාකරුවන්ගේද වගකීමක් වන නිසාම මානව සම්පත් කළමනාකරණය ව්‍යාපාරික පැවැත්මට නැතුවම බැරි අත්‍යවශ්‍ය වැදගත්ම අංගයක් වෙනවා ඇති. තේරුණාද? මානව සම්පත් කළමනාකරණය ගොඩක් වෙලාවට හිතනවා ඒක මානව සම්පත් කළමනාකරුගේ වගකීමක් විතරයි. නැහැ. මානව සම්පත් කළමනාකරු ගන්නා තීරණ ඇතැම් විට සක්‍රිය කරවන්නේ ක්‍රියාවේ යොදවන්නේ සෙසු කළමනාකරුවෝ. දැන් මානව සම්පත් කළමනාකරු තීන්දුවක් දෙනවා නැවත දන්වනතුරු අතිකාල අත්හිටුවන කියලා. එහෙනම් හැම අංශයකම අංශභාර කළමනාකරුන් අතිකාල නොදී ඉන්න කටයුතු කරනවා. එහෙනම් ඒ අතිකාල නොදී ඉන්න කටයුතු කරන්නේ මොකද්ද? මානව සම්පත් කළමනාකරන තීන්දුවක් වශයෙන්. එහෙනම් අනික අතර හැම කළමනාකරුවෙක්ම අපි පොදුවේ තර්ක කරනවා මානව සම්පත් කළමනාකරුවෙක්. ඇයි? හැම කළමනාකරුවෙක් යටතෙම යටත් සේවක පිරිසක් ඉන්නවා. සහකරුවන් සබෝඩින්ලා ඉන්නවනේ. ඒගොල්ලෝ සම්බන්ධ තීරණ ගන්න වෙනවා ඒ කළමනාකරුවන්ට. ඇතැම් තීරණ මානව සම්පත් කළමනාකරුගේ අවසරය ඇතුව, ඇතැම් විට අවසරය නැතුව. නිදසුනක් වශයෙන් සුළු විනය විරෝධී කටයුත්තක යෙදුනොත් මානව සම්පත් කළමනාකරුගේ අවසරයක් නැතුව ඒ අදාළ අංශභාර කළමනාකරුට පුළුවන් අවවාද දෙන්න. ඒ විනය විරෝධී ක්‍රියාවට දඩුවමක් දෙන්න පුළුවන්. තේරුණාද? එහෙනම් මොකද වෙන්නේ? මානව සම්පත් කළමනාකරුගේ භූමිකාවම තමයි සෙසු කළමනාකරුව ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම වැඩ කණ්ඩායම් ඇති කිරීම. සමහරට එකම කාර්යයන් උපකාරයන් කීපයකට බෙදලා ඒක තනි සේවකෙන් නෙවෙයි වැඩ කණ්ඩායම් කීපයකට බෙදලා දෙනවා. ඒ වැඩ කණ්ඩායම් ඇති කරන්නේ කවුද? අදාළ අංශභාර කළමනාකරුවෝ. මානව සම්පත් කළමනාකරුගේ භූමිකාව. එහෙනම් මානව සම්පත් කළමනාකරණය මානව සම්පත් කළමනාකරුගේ වගකීමක් පමණක් නොවේ. සියලුම කළමනාකරුවන්ට වගකීම ඇති කරන සංකල්පයක් නිසා මේ විෂය අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. තේරුණාද? සෑම අංශයකම සෑම කළමනාකරුවන්ටම වගකීම් ආරෝපණය කර දෙන එහෙනම් විෂයක් බවට පත් වෙලා තියෙනවා මානව සම්පත් කළමනාකරණය. ඒ නිසා මේක අතිශය වැදගත් වෙනවා. එහෙනම් ඊළඟ එක තමයි පස්වෙනි එක පිරිස් කළමනාකරණය. පිරිස් කළමනාකරණය මානව සම්පත් කළමනාකරුගේ වගකීමක් පමණක් නොව සෙසු කළමනාකරුවන්ගේද වගකීම් බවට පත්ව ඇති නිසා මානව සම්පත් කළමනාකරණය වැදගත්කම වර්ධනය වෙලා තියෙනවා. පැහැදිලිනේ? ඊළඟට තවත් මේ මානව සම්පත් කළමනාකරණය වැදගත්කමක් අපි දකිනවා. නූතන ව්‍යාපාර පරිසරය තුළ වෘත්තීය ගැටුම් හා ආරවුල් එන්නම වැඩි වෙන ප්‍රවණතාවයක් අපි දකිනවා. වෘත්තීය ගැටුම් හා ආරවුල් එන්නම ඉහළ යන ප්‍රවණතාවක් අපි දකිනවා. තේරුණාද? දැන් ඒක තවදුරටත් අපි දකිනවා තීව්‍ර වෙනවා. අද වන විට
දැන් එකම කර්මාන්තයේ නියුක්ත ව්‍යාපාර අතර පුදුම අන්තර් සහයෝගිතාවයක් තියෙනවා. තේරෙනවද? දැන් කර්මාන්තය කියන එක දන්නවනේ. එක හා සමාන ව්‍යාපාර කටයුතු සියල්ල අපි එකටගත් කළා කියනවා කර්මාන්තයක් කියලා. ලීබඩු කර්මාන්තය කිව්වම ලීබඩු නිෂ්පාදනයේ විකිණීම හා බෙදහැරීම සම්බන්ධ සියලු ව්‍යාපාරිකයන්ට අයිති. අන්න එකම කර්මාන්තයේ නියුතු ආයතනවල තියෙන හොඳ අන්තර් සහයෝගිතාවයක්. දැන් ලීබඩු නිෂ්පාදනය කරන ආයතනයක සේවකයන්ට අසාධාරණයක් වෙලා ඒගොල්ලෝ කාර්මික ක්‍රියාවකට එළඹුණොත් නැත්නම් වෘත්තිමය ක්‍රියාමාර්ගයක් ගත්තොත් ලීබඩු බෙදා හරින හෝ අලෙවි කරන ආයතනත් එතනට උදව් කරනවා. ඒ ආයතනත් ඒ වැඩ වර්ධනයට නැත්නම් උද්ඝෝෂණයට දායක වෙනවා. ඒ නිසා අද වන විට වෘත්තීය ආරවුල් සහ ගැටුම් එන්න වැඩි, ව්‍යාප්ත වීම වැඩි. ඒ නිසා ඒ වෘත්තීය ගැටුම් හා ආරවුල් වලට යුක්ති සහගත හා සාධාරණ විසඳුම් ලබා දී ඒ වෘත්තීය ගැටුම් හා ආරවුල් හැකිපමණ සමනය කර ව්‍යාපාරයේ මෙහෙයුම් ක්‍රියාවලිය සුමටව ඉදිරියට ගෙන යාමට ඍජුව දායක වෙන්නේ කවුද? මානව සම්පත් කළමනාකරණය විසින්. නැත්නම් මානව සම්පත් කළමනාකරු ඒ වෘත්තීය ගැටුම් හා ආරවුල් යුක්ති සහගත විසඳුම් ලබා දීම තුළින් සාධාරණව කියන අසාධාරණව නෙවෙයි බලහත්කාරන්නේ යුක්ති සහගත නැත්නම් සාධාරණ විසඳුම් ලබා දී ඒව සමනය කිරීම තුළ ව්‍යාපාර මෙහෙයුම් ක්‍රියාවලිය සුමටව පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම සකසා දෙනු ලබන්නේ ඍජුවම මානව සම්පත් කළමනාකරණයයි. ඒ නිසා මානව සම්පත් කළමනාකරණයේ ව්‍යාපාරවල පැවැත්මට අතිශය වැදගත් වෙනවා. එහෙමනම් මානව සම්පත් කළමනාකරණය කියලා විෂයක් නොතිබුණා නම් මේ වර්තමානයේ අපි ඇස් දෙකෙන් දකින වෘත්තීය ගැටුම් ආරවුල් තව තවත් වර්ධනය වෙලා සමස්ත ව්‍යාපාර ලෝකයේම දැඩි පරිහානියට පත් වෙන්න පුළුවන්. එහෙනම් සමස්ත ව්‍යාපාර ලෝකයේ පරිහානියට යාමෙන් වළකා නිවැරදිව ඒ ව්‍යාපාරවල සාර්ථක සංවර්ධන පැවැත්ම පැත්තට හරව ගන්න, ගලප ගන්න මානව සම්පත් කළමනාකරණය ලොකු මෙහෙවරක් කරනවා. එහෙමනම් අවසන් එක වශයෙන් අපි කිව්වොත් හයවෙනි එක වත්මන් ව්‍යාපාර ලෝකයේ තුල වෘත්තිමය ගැටුම් හා ආරවුල් වර්ධනය වන ප්‍රවණතාව මතකනේ ප්‍රවණතාව කියන්නේ මොකද්ද? එන්නෙන්නම වර්ධනය වෙනවා. ප්‍රවණතාව හමු වේ ඒවාට යුක්ති සහගත විසඳුම් ලබා දී ව්‍යාපාරවල මෙහෙයුම් ක්‍රියාවලීන් බහුවචන ලියමුවා ව්‍යාපාරවල මෙහෙයුම් ක්‍රියාවලීන් සුමටව හා විධිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම මානව සම්පත් කළමනාකරණය මගින් තහවුරු කරන නිසා තමයි මානව සම්පත් කළමනාකරණය වැදගත් විෂයක් බවට පත් වෙලා තියෙන්නේ. හොඳයි දරුවනේ, අපි අද පාඩම් පරිච්ඡේදෙනුත් වැදගත්ම විෂය කරුණු කීපයක් කතා කරා. ඒ මානව සම්පත් කළමනාකරණයේ මූලික ශ්‍රේතයන් ටික අපි හඳුනාගත්තා.
මූලික වශයෙන්. හෙවත් මානව සම්පත් කළමනාකරණයේ විෂය පතේ දිගහැරුම අපි හඳුනා ගත්තා. අපි රැකියා නිර්මාණයෙන් පටන් අරගෙන කාර්මික සම්බන්ධතා වලින් අවසන් කරන මානව සම්පත් කළමනාකරණ ශ්‍රේණියන් 17ක් අපූර්වට සාකච්ඡා කළා. මූලික හඳුන්වා දීම විතරයි. අපි එක එක මාතෘකා එක එක උපපරිච්ඡේද වශයෙන් විශ්ලේෂණාත්මකව ඉස්සරහා පාඩම් පරිච්ඡේද වලින් කතා කරනවා. ඊට අමතරව මානව සම්පත් කළමනාකරණයේ වැදගත්කම. මානව සම්පත් කළමනාකරණේ සෑම ව්‍යාපාරයකටම ප්‍රයෝජනවත්. නැතුවම බැරි අත්‍යවශ්‍ය ශිල්පී ක්‍රමයක් වශයෙන් අපි හඳුනගන්නේ ඇයි? නැත්තම් එහෙම විග්‍රහ කරන්නේ ඇයි කියලා අපි කතා කරා. හෙවත් මානව සම්පත් කළමනාකරණයේ වැදගත්කම අවශ්‍යතාවය. අපි කිව්වා මානව සම්පත ජීවමාන සම්පතක්. සප්‍රාණික සම්පතක්. මේ සප්‍රාණික සම්පතට සිතීමට, හැඟීමට, දැනීමට, ප්‍රතික්‍රියා දැක්වීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා ඒ සම්පත ඉතා පරිස්සමෙන් හසුරුවා ගන්න ඕනේ. ඒ ප්‍රවේශමෙන් ඒ මානව සම්පත අපිට සුබදායක ලෙස හසුරුවා ගැනීම කර දෙන්නේ මානව සම්පත් කළමනාකරණය. ඊළඟට අපි කිව්වා මානව සම්පත තමයි සෙසු සම්පත් සම්බන්ධයෙන් තීරණ ගන්න. ඒ සෙසු සම්පත් මෙහෙවන්නේ මානව සම්පත මගින්. තීරණ ගැනීමත් මෙහෙවන්නේ. එහෙනම් පළමුව මානව සම්පත පළමුව නිවැරදිව හසුරුවා ගන්න ඕනේ. ඒක කර දෙන්නේ මොකෙන්ද? මානව සම්පත් කළමනාකරණය. මානව සම්පත් කළමනාකරණයෙන් පළමුව මානව සම්පත නිවැරදිව හසුරුවා දෙන නිසා ඒ සම්පත මගින් සෙසු සම්පත් පිළිබඳ තීරණ ගැනීම හා සෙසු සම්පත් මෙහෙවීම කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඊළඟට මානව සම්පත් කළමනාකරණය මානව සම්පත් කළමනාකරුගේ වගකීමක් වශයෙන් සලකලා අයින් කරන්න බෑ. ඒක සෙසු කළමනාකරුවන්ගේද වගකීමක් වශයෙන් සලකන නිසාත් මානව සම්පත් කළමනාකරණයේ සෑම අංශයකම සෑම මට්ටමකම කළමනාකරුවන්ට වැදගත්කමක් තියෙනවා. ඊළඟට ව්‍යාපාරවල අනාගත අඛණ්ඩ දීර්ඝකාලීන පැවැත්ම තහවුරු කර දෙන්නට නම් මානව සම්පත් කළමනාකරණය මගින් මානව සම්පත් හොඳින් හසුරුවා ගත යුතු නිසා මානව සම්පත් කළමනාකරණය වැදගත් වෙනවා කියලා අපි කිව්වා. අනික මානව සම්පත් කළමනාකරණය හොඳින් ක්‍රියාත්මක කිරීම තුළින් ලොකු සමාජ මෙහෙවරක් අනාගත සමාජයට වාසිදායක තත්ත්වයන් උදා කර දෙන්න පුළුවන් කියලා කිව්වා. රැකියා උත්පාදනය කරන්න, ගුණාත්මක නිමවුම් සමාජයට දායාද කරන්න, අවශ්‍ය ප්‍රමාණයට පරිභෝජනය කිරීම සඳහා අවශ්‍ය භාණ්ඩ ධාරිතාවය සපයන්න, භාණ්ඩ නිෂ්පාදනය වැඩි කරලා සාධාරණ මිලකට භාණ්ඩ සපයලා පාරිභෝගික පිරිවැඩු කරන්න, ඒ වගේ සමාජ මෙහෙවරක් කරන්න සමාජමය වැඩසටහනක් වශයෙන් මේක වැදගත්කමක් තියෙනවා කියලා අපි කිව්වා. තේරුණාද? ඔය වගේ මානව සම්පත් කළමනාකරණය අද ඕනෑම ශ්‍රේෂ්ඨයක ඕනෑම කර්මාන්තයකින් යුක්ත ව්‍යාපාරයකට අතිශය වැදගත්. ඒ කියන්නේ ඒ මානව සම්පත් කළමනාකරණයකින් තොරව ඕනෑම ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න නොහැකි තත්ත්වයකටපත් වෙලා තියෙනවා. නැත්නම් ඕනෑම ව්‍යාපාරයක මෙහෙයුම් ක්‍රියාවලිය කියන්නේ ධාවනය කළ හැකි දුම්රියක් නම් ඒ දුම්රියේ එන්ජිම හා සමානයි මානව සම්පත් කළමනාකරණය. ධාවනය කළ හැකි මට්ටමේ දුම්රියක් නම් ශීඝ්‍රගාමී දුම්රියක් නම් ව්‍යාපාරික මෙහෙයුම් ක්‍රියාවලිය ඒ දුම්රිය බලගන්වන දුම්රිය ඉදිරියට ධාවනය කරවන එන්ජිම තමයි මානව සම්පත් කළමනාකරණය. මොකද එන්ජිමක් නැතුව දුම්රියක් ඉදිරියට ධාවනය කරන්න බෑ. මානව සම්පත් කළමනාකරණයෙන් මානව සම්පත නිවැරදිව හසුරුවා ගන්නේ නැතුව ඉදිරියට ව්‍යාපාර මෙහෙවන්න බෑ. පැහැදිලිද වැදගත්කම? රයිට්. අපි අද පාඩම් පරිච්ඡේදයෙන් මානව සම්පත් කළමනාකරණේ හඳුන්වා දීම මූලික සංකල්ප සියල්ලම අපි සාර්ථකව නිම කළා. අපි ඉදිරි පාඩම් පරිච්ඡේදයෙන් අපි මානව සම්පත් කළමනාකරණේ මූලික ශ්‍රීත 17ක් හඳුනගත්තානේ. මේ 17 එකින් එක විශ්ලේෂණය කරමින් පාඩම ඉදිරියට අරන් යනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඉදිරි පාඩම් පරිච්ඡේද සියල්ල පරිශීලනය කරන්න කියලා නැවත නැවත මතක් කරනවා. අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් නැවත හමු වෙමු.